පැතිකඩ ආයුබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග COVID-19 අපිව සතුටු කළ පුද්ගලයන් අපෙන් ඉවත් කරමින් ඉන්නවා. COVID-19 අපේ සමීපතමින් අපෙන් උදුරා ගනිමින් ඉන්නවා. ජිප්සිස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ඊයේ අපෙන් සමුගත්තා. අවුරුදු 50ක කාලයක් එකම මට්ටමේ ජනප්‍රියතාවයක් තිබුණු සුනිල් පෙරේරා අලුත් විදියට හිටපු ජිප්සි ජීවිතයක් ගත කළ නොනවති තැනින් තැනට තමන්ගේ නිර්මාණ ජීවිතේ තැනින් තැනට නොනවති ගමන් කළ විශිෂ්ට නිර්මාණකරුවෙක්. සුනිල් පෙරේරා ගැන කතා කරන්නට අද අපිත් එක්ක එක්වෙනවා නලින් පෙරේරා. සුබ උදෑසනක් නලින්. සුබ උදෑසනක්. අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන සුනිල් පෙරේරා වගේ නිර්මාණකාරයෙක්ගේ අභාවයෙන් පස්සේ වුණත් ඔහුගේ ජීවිතය පිළිබඳව අපි බලන්න ඕන ඔහු ලබා දුන් විනෝදාස්වාදය, ඔහු ලබා දුන් සතුට කේන්ද්‍ර කරගෙන. ඉස්සෙල්ලම අපි ඔහුගේ ජීවිතය දිහාවට ආයි වරක් ඔහුගේ නිර්මාණ ජීවිතය දිහාවට වරක් හැරිලා බලමු. නලින් සුනිල් පෙරේරාව ඔබට සම්මුඛ වෙන්නේ කොහොමද? ඒක බොහොම ලස්සන කතාවක් අසෝක. නලින් පෙරේරා අද මෙහෙම බිහි වෙන්නේ ඒ විශිෂ්ට චරිතය නිසා. මම 8 වෙනි පන්තියේ ඉන්නකොට සුනිල් අයියලා එනවා හලාවතට කුරුමිට්ටෝ සංගීත ප්‍රසංගය පවත්වන්න. මම පොඩි කොල්ලා ප්‍රසංග ඉවර වෙනකම් මම ස්ටේජ් එකේ ඉස්සරහා එල්ලීගෙන බලාගෙන ඉඳලා තනිකර ඒ රාත්‍රිය ඔහුව මට ආරූඪ වුණා වගේ. එදා තමයි මම හිතුවේ දවසක අර එයාගේ භාෂාවෙන් කියනවා නම් මේ වගේ පොරක් වෙනවා කියන සිතුවිල්ල මගේ හිතේ ජනිත වුණේ අන්න එදා තමයි. එදා සිට ඊට පස්සේ ඉතින් මගේ අධ්‍යාපන කටයුතු වෙලා උසස් පෙළ ඉවරනට පස්සේ උසස් පෙළ කරන අවදී මේරියන්ස් පටන් ගන්නේ. බෑන්ඩ් එක පටන් ගත්තට පස්සේ සුනිල් පෙරේරා කියන චරිතය මම අර කිව්වා වගේ ආරූඪ කරගෙන තමයි යාගේ හඬටම සමානව මගේ හඬ පාවිච්චි කරගෙන ඉස්සර තොප්පිය දාගෙන සුනිල්ගේ කුරුසේ එල්ලගෙන තනිකර කොපියක් මම. ඔහොම යනකොට මේරියන්ස් ජිප්සිස් එකට සෙල්ලම් කරන්න අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒ මට මතක හැටියට 90 මුල් දශකේ එදා සුනිල් කියපු බොහොම ලස්සන කතාවක් තිබ්බා. අපි සෙල්ලම් කරලා බිමට බහිනකොට සුනිල් පල්ලා ඉඳගෙන උඹටත් මට වගේ ටකරම් වොයිස් එකක් නේද තියෙන්නේ කියලා කිව්වා. ඒ කියපු වචන ටික මට හරියට ඔටුන්න පැලඳුවා වගේ මට. හැබැයි මට එයා දුන්න එක අවවාදයක්. ඔබ අනුගමනය කරපන් අනුකරණය කරන්න එපා කියලා. මට ඒ වෙලේ ඒක තේරුණේ නෑ. මම ගෙදර ඇවිල්ලා 17 කල්පනා කරා මොකක්ද මේ කිව්වේ කියලා. ඒ කියන්නේ එයාව කොපි කරන්න එපා කියන එක
ඒකෙන් මට ගමනක් නැහැ. මට අනාගතයක් නැහැ. මට නමක් හැදෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ පාදලා දුන්නේ. ඊට පස්සේ ඒක ඔළුවට අරගෙන මම මගේ ශෛලියක් වශයෙන් එක වෙනම නිර්මාණය කරගන්නත් හැබැයි එදා සිට අසුක සුනිල් අයියා දැන් අපි මුණ ගැහෙන්න පෙර ජිප්සීස් සුනිල් පෙරේරා කියපම අපි ඔළුවේ මවාගත්ත එකක් තිබුණානේ. ලං වෙලා කතා කරන්න බෑ. හරි ආඩම්බර ඇති ඕගේ. නමුත් ඒ උදාර මනුෂ්‍යව ආශ්‍රය කරන්න ගත්තට පස්සේ එතරම් සරල මිනිහෙක් මේ පිට නෑ වගේ. අවුරුදු 50ක් එක මට්ටමේම තමන්ගේ ජනප්‍රියතාවය පවත්වාගෙන යන්න නඩත්තු කරන්න සංගීතයක පරම්පරා පරතරය නොතිය ගමන් කරන එක ලේසි නෑ. ඒක හරි අමාරු වැඩක්. නලින් සුනිල් කොහොමද ඒ පරම්පරා පරතරයක් තියාගන්න නැතුව තමන්ගේ නිර්මාණ ගමන ගියේ? ඒක අසුක මම දකින් මේමයි. මට මතක් වෙනවා කුරුමිට්ටු ප්‍රසංගයේදී කුරුමිට්ටු ගීතය බලන්න. කාලෝචිත වුණා එයාගේ නිර්මාණ කලින් කලට. ඒ අවුරුදු 50 සීමාව තුළ සමාජයත් එක්ක ගැටෙමින් සමාජයේ ප්‍රශ්නම කතා කරමින් ගීතේ හාස්‍ය පැත්තෙන් හරි ඔහුගේ අරමුණ ඒ විෂන් එකට යන්නේ ගීත නිර්මාණ පාවිච්චි කරා. දැන් බලන්න මම පොඩි කොල්ලා ඒ කාලේ කුරුමිට්ටු ගීතේම තියෙනවා අර සුදුසාට සුදුසු තැන දෙන්නයි කියන කතාව. ඒ කියන්නේ ඒ කාලෙත් මේ රටේ ප්‍රශ්න එහෙම තිබිච්චින්ද ඒ වලට ව්‍යංගාර්ථයෙන් හරි ඒවා සමාජයට යොමු කරා. ඒ කාලෝචිත වෙනකොට බලන්න කලින් කලට ඉදිරිපත් කරපු නිර්මාණ දිහා අනිත් එක ජිප්සී සංගීත කණ්ඩායම අර ආප්පදානවා වගේ කැසට් එළියට දැම්මේ නැහැ. සෑහෙන කාලයක් මම හිතන්නේ ඇල්බම් ලොකු ගොඩක් නෑ සුනිල් අයලාට. මේ අවුරුදු 50 කාලේ තිබෙදී. හැබැයි ඒ කරන සින්දු කාලයක් පාවිච්චි කරන්න ඉඩ තියලා තමයි ඊළඟ ප්‍රොජෙක්ට් එකට ඒගොල්ලෝ අත ගෑවේ. ඉතින් ඒක මම හිතනවා බොහොම කලමනාකාරීත්වයේ රහසක් කියලායි මම නම් දකින්නේ. මේක අපි ටිකක් සාකච්ඡා කරන්න ඕන කාරණයක්. මොකද සුනිල් පෙරේරාගේ නිර්මාණ භාවිතාව ඇතුලේ හරි කාලීන දේවල් තිබුණා. කරන්ට් ඒ කාලෙට ගැළපෙන කාලයේ තාලයට කාලයේ රිද්මයට ගැළපෙන දේවල් සුනිල් කරා. හැබැයි ඒ එකක්වත් අමුවෙන් එහෙම නැත්තම් ආයාසයෙන් පුරුද්දලා කරපු වැඩ නෙමෙයි. මෙන්න මේ ගුණය අපි හරි අමාරු කලාතුරකින් දකින ලක්ෂණයක්. මේ කණ්ඩායම් සංගීතය ඇතුලේ මේ ගුණය කොහොමද පවත්වාගත්තේ? ඒක මම හිතන්නේ සුනිල් අයියා මම ගායකෙක්ට වඩා එයා එන්ටර්ටේනර් කෙනෙක් විදිහට මම දකින්නේ. ඒව තමයි අපේ ජීවිතවලටත් අපි අතුල් කරගත්තේ. එයාටම ආවේනික වෙච්ච ශෛලියක්, ඩාන්සින් ස්ටයිල් එකක්, කතා කරන විලාසයක් ඒවා ප්‍රේක්ෂකයාගේ හිත ඇද බැඳ ගන්න පුදුමාකාර විදිහට ප්‍රයෝජන. මම හිතනවා එයා ඒක බොහොම ලස්සනට මේන්ටේන් කරා. එන්ටර්ටේනර් කෙනෙක්ගේ තියෙන උපරිම ගති ගුණ ගති ලක්ෂණ වේදිකාව තුළ උපරිම මට්ටමින් පාවිච්චි කරපු චරිතයක්. ඉතින් ඒ චරිතයට ලං වෙන්න මම මේ පිට තාම දැකලා නැහැ. ඒක ඇවිල්ලා ලෝකෙටම එකයි. ඒක තමයි සුවිශේෂත්වය නලින්. දැන් මේ 70 දශකයේදී ඒ යුගයට ඉස්සරහින් ඉඳලා කුරුමිට්ටු ගීතය ඔබ මතක් කරා. මේ කුරුමිට්ටු එකේ පිට ලෝකෙකින් ආපු අය ඒගොල්ලන්ගේ හඬ ඒ සංගීතය පොඩි තාක්ෂණික ප්‍රයෝග පාවිච්චි කළා. ඒ හසුරුවපු විදිය ඒ කාලෙට ඉස්සරහින් හැම තිස්සෙම සුනිල්ගේ මේ ගුණය තිබුණා. ජාත්‍යන්තරයෙන් දේවල් එකතු කරගත්තා. ඒකත් එක්ක ලංකාවට ඒක මුහු කරගන්න පුළුවන්කම තිබුණා. කිසිම ගැටලුවක් නැතුව මේක ලංකාවේ විනෝදාස්වාද කර්මාන්ත එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ සුවිශේෂී සලකුණ. ඒක අසුක මෙහෙමයි. දැන් මම හිතනවා සුනිල්ගේ වාසනාවන්තයි සුනිල්ගේ පියා ගැන කතා කරන්න ඕන. මම හිතනවා සුනිල්ගේ තාත්තා මේ අවශ්‍ය වටාපිටාව
අඩුපාඩුවක් නැතුව සපයලා දුන්නා. හැබැයි ඒවා ලබා දෙනකොට ඒවා හරියට පරිහරණය කරන්න, ඒවා පාවිච්චි කරන්න සුනිල් අයියා ඔළුව කල්පනා කරලා වැඩ කළා තියෙනවා. ඒ කියන්නේ එදා අනාගතය ගොඩාක් ඈතින් දැක්ක චරිතයක් විදිහටයි අපිට ඒ දිහා ඔය තාක්ෂණයේ පැත්තෙන් කරපු දේවල් දිහා බලද්දී හිතන්න තියෙන්නේ. ඒක මැජික් වගේ අපිට. තනිකර මැජික් එකක් තමයි. ඉතින් ඒ ජිප්සිස් ගත්ත පන්නරය එයා කලින් කලට හැමතිස්සෙම ඒක මේන්ටේන් කරන්න පුරුද්දක් වශයෙන් තියාගත්තා. අනිත් දේ මොනම වෙලාවකවත් එයාට පහර ගන්න අය ඉදිරියේ සැලුන්නේ නැහනේ. එයාට ස්තුති කරලා පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත් දැම්මා. ඒවා හරිම මිනිස්සුන්ව හොල්මන් කරපු වැඩ. කවුරුත් හිතුව නැද්ද එයා කවදාකවත් බෑක්වර්ඩ් උනේ නැහැ. ඩිරෙක්ට් කතා කරන, කෙලින් කතා කරන චරිතයක්. නලින් දැන් සුනිල්ගේ ආభాෂය ඔබ මුලම සඳහන් කරා. අනිත් අතට පරම්පරා ගානකට පරම්පරා පරතරය තියාගන්න නැතුව ලං වෙච්ච කෙනෙක්. ඔබේ අත්දැකීම් පොඩ්ඩක් කතා කරන්න වටිනවා. ඒක දැන් මම දැක්කේ සුනිල් අයියට අර පුතාගේ මට්ටමේ આવත් මචං කියලා කතා කරන ලෙවල් එක සුනිල් අයියගේ තිබ්බා. ඒ තරම් ඉක්මනට ග්‍රහණයට හසු කරගන්නවා කවුරු හෝ එයත් එක්ක කතාවට වැටුනොත්. ඒ තරම් ඉක්මනට එයාගේ හදවතට එයා සමීප කරගන්නවා. ඒ කියන්නේ අපි සුනිල් අයියා මට වඩා වැඩිමල්, නමුත් අපිට මචං කියලා කතා කරද්දී අපිට එයාව අපිට නිකන් අපේ වෙනව නිකම්ම. ඒ සුනිල් අයියා ඉක්මනට කෙනෙක්ව තමුන්ගේ කරගන්න එයා ඒ අවංක කමින් කතා කරන්නේ මූනිච්චාවට මවාපාගත්ත දෙයක් හිතේ තියාගෙන නෙවෙයි. ඒක සුනිල් අයියා තුල තිබිච්ච විශේෂ ගතිගුණයක්. කාට හෝ තරාතිරමක් අවශ්‍ය නැහැ. යාට දුප්පත් පොහොසත් කළුද සුදුද ඒ වදාළ උනේ නැහැ. ආගම් ಜಾති ભેදය අදාළ කරගත්තේ නැහැ. සර්වාගමික මතයක හිටපු චරිතයක්. සමට ආදරය කරපු, එක හා සමානව ආදරය කරපු චරිතයක්. ඉතින් ඒක පුන එයාගේ ඔය අන්තිම දශකය කාලෙදී මට තේරිච්ච දේ තමයි එයා ඔය අවුරුදු 50 කාල සීමාව ගද්දී අවුරුදු 40 ශ්‍රේෂ්ඨ අවුරුදු 40 පැනගෙන එනකොට එයා ඒ පරිණත බව තව තවත් ඔප්නංවමින් තමයි එයා කටයුතු කරේ. ඒ කියන්නේ එයා ජීවිතයේ යථාර්ථය ගොඩක් කතා කරන්න ගත්තා. එතනදී මම දැක්කේ ඒ කලාකරුවාට එහා ගිය මානව හිතවාදියා. ඒ කියන්නේ සමාජයට ප්‍රේම කරන, සමාජයේ දුක, යුක්තිය, සාධාරණත්වය ගැන බොහොම ගැඹුරට දකින්න කතා කරන්න එයා පෙළඹීගෙන ආවා. ඒ කියන්නේ එහෙම තමයි කලාකරුවෙක්ගේ හිත ඒ වගේ. කියන්නේ ඔහු එක ෆ්‍රේම්වර්ක් එකක ඉන්නේ නැහැ. තව කෙනෙක් නොදකින්න පැත්තක් දකින්න චරිතයක්. ඉතින් ඒව ගැන කතා කරන්න මට මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක මදි. ඔබට නලින් පෙරේරාට සුනිල් පෙරේරා කරපු උදව් ගැන මතක් කරන්න කිව්වොත් මුලටම එන්නේ මොකක්ද? මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවල සුනිල් අයියා සම්බන්ධ වෙලා තිනෝ. මුලින්ම මගේ විවාහයට අත්සන් කරන්නෙත් සුනිල් අයියා. ඒ වගේම දෙයනේ කියලාම වාහනයක් ගත්තා. ඒ ගන්නකොට ඉතින් වාහනේ ලීස් කරා. ලීස් එකට අත්සන් ගන්නෙත් සුනිල් අයියා. මේ කොයි කාලෙද? මං හිතන්නේ අවුරුදු 20කට එහා. අවුරුදු 20කට එහා. අවුරුදු 25කට එහා. අවුරුදු 25කට එහා. මම ඒ වෙලේ කල්පනා කරේ මම හලාවත සුනිල් අයියා රත්මලානි. මම මේ වෙන බෑන්ඩ් එකක කොල්ලෙක් නිකන්. සුනිල් අයියට හිතුන්නේ නැද්ද දන්නේ මම පොල්ලක් තියා කියලා. එයා ඒ උදව් කරපු දේ අනිත් එක ඒ පැත්තෙන් විතරක් නෙමෙයි සුනිල් අයියාගේ තිබිද්දි මම අපි ස්ටුඩියෝ එකේ මොන හරි දෙයක් අහගන්න ගියාම එයාගේ ස්ටුඩියෝ එකට අපිට එන්න කියලා වයර් තියෙන ඒවා ගලවලා ගහනට ආයු ගන්නලා ඒ කියන්නේ දන්න දේ අර එයාගේ භාෂාවෙන් කියන්නේ බොක්කේ තියාගන්නේ නැහැ. මේ හංගගෙන ඉන්නේ නැහැ. ඒක සම්පූර්ණ වශයෙන් කියලා දෙන ගතිය. එයාට තිබ්බ මං හිතනවා මනුස්සෙක් කැටියට අසෝක සුනිල් අයියා
ඒ හැමෝටම හදවතින් සලකපු චරිතයක්. උදව් පදව් ගැන කතා කරන්න ගියොත් සුනිල් අයියා කවමදාකවත් කරපු උදව් පත්තරේ දැම්මේ නැහැ, Facebook වල දැම්මේ නැහැ. ඒ ගුණාංගයට මං හිසනම ගරු කරනවා. අපි විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි සුනිල් පෙරේරා කියන නිර්මාණ ශිල්පියා Taman එක්ක හවුල නිර්මාණ කරපු අයට කොයි වගේද සැලකුවේ, කොයි වගේද ගනුදෙනු කරේ. මේක ඔහුගේ නිර්මාණ ජීවිතයේ එකම ඉහළ තලයක ඔහුව තබා ගන්න කරපු බලපෑම කොයි වගේද? ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. ඇතිකඩ ඇතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා නලින් පෙරේරා. නලින් එක්ක අපි කතා කරේ ඊයේ අපෙන් සමුගත් ජිප්සිස් නායක සුනිල් පෙරේරා පිළිබඳ ඔහුගේ මතකය. නලින්, සුනිල් තමන්ගේ නිර්මාණවලට එකතු වුණු පද රචකයෝ මේ ආදී පිරිසත් එක්ක ඉතාම හොඳ ගනුදෙනුවක් පවත්වාගෙන ගිය කෙනෙක්. කොහොමද ඔහු මේක කරේ? කොයි වගේද ඔහු ඒ පිරිසට සැලකුවේ? අර මම ඉස්සෙල්ලා කිව්වගේ යා හැම දෙයක්ම අනාගතයේ අපිට කලින් ගොඩාක් ඈත දැක්ක කෙනෙක්. දැන් මේ අශෝක අපි මේ රොයල්ටි කතාව ගැන කතා කරන්නේ. කතෘ භාග පිළිබඳව. නමුත් සුනිල් අයියා එහෙම නීති පද්ධති නැති වකවානුවක ඔහුට ගීත ලියපු, ගීත තනු නිර්මාණය කරපු අයව සුරක්ෂිතව තබා ගන්න එයාගේම වැඩපිළිවෙලක් යටතේ එයා ඒව කරගෙන ගියා. මම හිතනවා මේ නිර්මාණකරුවන් සියලු දෙනාම එකට සාක්ෂි දරයි. ඒක මමත් පෞද්ගලිකව දන්න දෙයක්. ඒ කාරණාවත් මම ඉගෙන ගත්තේ සුනිල් අයියාගෙන්. ඒ කියන්නේ කතෘ භාග අද මාධ්‍ය ආයතනෙන් ගෙවනකම් බලන් හිටියේ නෑ එයා. එයා හැමතිස්සෙම එයාගේ ගීත ජනප්‍රිය තලයට එන්න පුළුවන් ගීත නිර්මාණය කරපු හැමෝම මම හිතන්නේ අදටත් එයා බලා ගන්නවා. ඉතින් ඒක මම දකින්නේ මනුස්ස ගතිගුණය. ඒක කෙනෙක්ට හිතට එන්න බෑ නිර්ලෝභීව තමනුත් හම්බ කරනවා. ඒ හම්බ වෙන එකකින් මට නිර්මාණයට දායක වෙච්ච අයවත් මම ජීවත් කරනවා කියන හැඟීම ඒක හරි උතුම් ක්‍රියාවක්. ඒක හරි උතුම් ක්‍රියාවක්. මම ඒකයි කියන්නේ. ඔහු කරන දේවල් සමහර සමීපතම අයත් එක්ක ඒව බෙදාගත්තා. මම හරි වාසනාවන්තයි මට එවැනි අවවාද උපදෙස් මටත් ඉගෙන ගන්න ලැබිච්ච එක. මමත් එයා කරපු ක්‍රියාවලියම අදට මම කරගෙන යනවා. මගේ ජීවිතේ මට සින්දු ලියපු හදපු හැමෝටම මම ආකාරයෙන් ඒ සුනිල් අය කරපු දේ මමත් කර යනවා. ඉතින් මම හිතන්නේ ඒක මම එයාගෙන් ඉගෙන ගත්ත දෙයක්. දැන් බොහෝ අයට දුෂ්කරයි තමන්ගේ ගීත ලියපු අය, සංගීතය සපයපු අය මේවට දායක වෙච්ච පිරිස පිළිබඳව යම් සටහනක්, ලේඛනයක්, නඩත්තු කිරීමක් තියෙන්න ඕන. එහෙම නොතිබුණොත් මේ කාර්ය කරන්න බෑ. දැන් අපි බොහෝ නිර්මාණකරුව තුළ දකිනවා මෙන්න මේ පිළිවෙල, වැඩවල ක්‍රමික පිළිවෙල නැතිකම ඔවුන්ගේ හිතේ කොච්චර උනන්දුව තිබුණත් අර පිළිවෙල නැතිකම දුර ගමනකට බාධා කරනවා. විශේෂයෙන්ම Taman එක්ක වැඩ කරපු පිරිසට ගෙවීම් කරනවා වගේ වැඩවලට බාධා සහ අභියෝග මතු කරනවා. නලින්, සුනිල් කොහොමද මේක මගහරව ගත්තේ? මම දැක්ක එකම කලාකරුවා, සංගීත ශිල්පියා ඒ තරම් පිළිවෙලට වැඩ කරනවා. ඒ කියන්නේ මම හිතන්නේ සුනිල්ගේ ආරම්භයේ ඉඳලම බෑන්ඩ් එකට සවුන්ඩ් වල පැත්තේ මොන හරි බඩුවක් මුට්ටුවක් ගත්තත් ඒකේ බිලක්, රිසීට් එකක්, බැංකු ගිණුමක ස්ටේට්මන්ට්ස්, මේවා හරි පිළිවෙලට ඔෆිස් එකට ගියාම බලද්දි තේරෙනවා. ඒකෙන් මම හිතනවා අවුරුදු 50ක කාල සීමාවක කල් පැවැත්මට ඒ කාරණාව ඉතා මේ මැනේජ්මන්ට් ස්කිල්ස් මම හිතනවා සුනිල්ගේ තාත්තගෙන් එන්නේ නැති ව්‍යාපාරිකයෙක් හැටියට සුනිල් අයියා ඒවා මම හිතනවා මනාව පරිහරණය කරා. මේ පිළිවෙත අකුරටම කරපු කෙනෙක්. හරි නීට් යාගේ වැඩ. ඒ කියන්නේ වයර් එකක් හරි. ඒ මොන වයර් එකද, මොන සවුන්ඩ් සෙටප් එකේ වයර් එකද, ඒක නම්බර් කරලා ඒකට රෙෆරන්ස් නම්බර් එකක් මම දැකලා නැහැ. ඉතින් ඒවා මම හිතනවා නවක සංගීත ශිල්පීන්ට
සුනිල් පෙරේරා කියන චරිතය ඉදිරි අනාගතයේදී චිත්‍රපටයකට ගේන්න ඕන චරිතයක්. ඇත්තට අසුක මේක හරි කනගාටුයි. සුනිල් ඊයේ අපාතරින් සමුගත්තා. රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් යන්න ඕන චරිතයක් කියන එක මම බය නැතුව එක කියනවා. මොකද ලෝකෙටම එක චරිතයක් අවුරුදු 50ක් නොකඩවා තමුන්ගේ සංගීත කණ්ඩායමේ නායකත්වයේ තියාගෙන ගිය සංගීත කණ්ඩායමක් හිටියට ඔයා නම් කරන්න කවුද ඉන්නේ? මට මතකෙට එන්නේ ඒ ජිප්සිස් විතරයි. ඒ ගෞරවය සුනිල් අයියට හිමි විය යුතුයි කියන එක මම කියනවා. අපිට මේ COVID-19 අභියෝගයත් එක්ක බොහෝ දේ අත්හරින්න වෙනවා. යුතුයකම් අත්හරින්න වෙනවා. මම දන්නවා මේ අපි අතර ඉන්න බොහෝ දෙනෙකුට අපි ගෞරව කරන අපිට සමීප අයගේ අවමාශයෙන් අවමංගල්‍ය උත්සවයටවත් ගිහිල්ලා ඔහුට ඇයට සමු දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක තමයි කොවිඩ් වල තියෙන සැබෑම අභියෝගය. නලින් දැන් සුනිල් පෙරේරා වගේ කෙනෙක්ගේ අපි බලන්න ඕන දෙයක් තමයි ඔහුගේ මේ නිර්මාණ ඇතුලේ ඔහු එක පැත්තකින් දේශපාලනය ස්පර්ශ කරන. අනිත් අතට දේශපාලනිකව කතා කරන්න ඕන තැන බලය පිළිබඳව කේවල් කරන්න ඕන තැන ඔහු පස්සට යන්නේ නැතුව ඉස්සරහටම ගිය කෙනෙක්, හඬ අවදි කළ කෙනෙක්. මේක සංගීත ශාස්ත්‍රයට පොදුවේ කොහොමද බලපෑවේ සුනිල් වගේ කෙනෙක්ගේ හඬ? මම හිතන්නේ අසුක සුනිල් අයියා නිදහස් මතධාරියෙක්. එයාට පක්ෂයක් පාටක් අදාළ කරගත්තේ නැහැ. මම දන්න විදිහට එයාගේ මතය කොහෙන් හරි කොතනින් හෝ එළියට ගෙනියන්න ලොකු වුණක් තිබුණා කියලා මම දැක්කේ. ඒක ඇතමුන් විවිධ කැටගරිස් වලට දාගත්තා. නමුත් මම ස්වාධීනව ඒ දිහා බලද්දි මට දැනෙච්ච දේ තමයි ඔහු රටට හදවතින් ආදරය කරපු මිනිස්සෙක්. රටේ ජනතාවට, රටේ අනාගතය, රටේ ආර්ථික මේවා කතා කරද්දී එයාත් එක්ක කතා කරන්න ඉඳගත්තම වල්පල් කියුන්නේ කිසිම දවසක. හරිම හරවත්. ඒ කියන්නේ ඔහු මොනතරම් දැක්මකින් මේවා ගැඹුරට කතා කරාද කියන එක අපි ළඟින් ආශ්‍රය කරපු අය හැටියට මට ඒ ගැන සාක්ෂි දාගන්න පුළුවන්. මම හිතනවා ඔහු දේශපාලනිකෙක් නෙවෙයි. එයා නිදහස් මතධාරියෙක්, රටට ආදරය කරන කෙනෙක්. එයාගේ ඒ මතය එළිය දක්වපු විදිහේ සමහර අවස්ථාවලදී සමහරට දරා ගන්න බැරි අවස්ථාවල් තිබුණා. එහෙම වෙලාවට එයාට ඒවලට පාර ගහපු අවස්ථාවල් මම දැක්කා. නමුත් ඔක්කොම අමතක කරලා හරියට ඔහුගේ කතාවලට සමන් දුන්නොත් ඒ රටට ආදරය කරපු කෙනෙක්. සුනිල් පෙරේරා කියන බ්‍රෑන්ඩ් එක, සුනිල් පෙරේරා කියන සන්නාමය ලංකාවේ පහුගිය අවුරුදු 50ක එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ විනෝදාස්වාද කර්මාන්තය ඇතුලේ අනබිබවනීය සන්නාමයක්. මේ සන්නාමයේ වටිනාකම, ඒ කියන්නේ ප්‍රමුඛ ගුණ තුනක් අඳුර ගන්න කියලා මම නලින්ට යෝජනා කරොත් නලින්ගේ උත්තරේ මොකක්ද? මට දැනෙච්ච දේ තමයි ඔහු හැමතිස්සෙම ඔහුගේ ප්‍රොඩක්ට් එක ඒ ඩිමාන්ඩ් එක උඩින් තියාගෙන කටයුතු කරපු එක. අනිත් දේ තමුන්ගේ ඩිමාන්ඩ් එක කියලා ගත්තම අපි හිතමුකෝ මිල කරනදී කොයි වෙලාවකත් බාල්දු කරගත්තේ නැහැ. බාල තත්ත්වයට වැටුන්නේ නැහැ. ඒක ඒ টොප් ලෙවල් එකේ තියාගෙන ඉන්න එක. අනිත් දේ දෙන දේ ටිකයි හොඳයි ක්‍රමයට දෙන එක. ඒ වලින් තමයි මම ඉගෙන ගත්තෙත්. අපි ඉස්සර එලිමානේ සංගීත ප්‍රසංග මම හිතන්නේ සිරසේ ඇතිවෙන්න අපි වගේ ප්‍රසංග එල්ලි වෙනකන් ප්‍රසංග කරලා තිබුණා. ඒ ප්‍රසංගයකට නිශ්චිත කාල සීමාව දෙන දේ ටිකයි හොඳයි කියන ක්‍රම වේදේ ප්‍රතිපත්ති උඩ වැඩ කරපු එක. අනිත් දේ තමයි කිසිම දෙයක අර දැන් එයාගේ ඒ සන්නාමය තියාගන්න හැම තිස්සෙම එයාගේ මොඩල් එකක් එයා මේන්ටේන් කරා. තොප්පිය දාගෙන, රැවුල වවාගෙන, ජැකට් එක හෝ මොකක් ඒ ක්‍රමෙන් බැහැර වුණේම නෑනේ. එයාගේ වේදිකාවට පමණක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේවත් ඒකේ එතනින් ගැලවුණේ නැහැ. මොකද
මගෙත් එක්ක සුනිල් අයියා අවුරුදු දෙකකට විතර කලින් ඔස්ට්‍රේලියාවේ පෙරේරාන් පෙරේරා කියලා අපි කොන්සර්ට් එකක් කරා. එතනදී මට පුදුම හිතුණා ඒ තොප්පිය ගලවන්නේ නැහැ යා. ෆ්ලයිට් එකේ යනකොටත් මේකද. ඒක පුදුමාකාර රාජකාරියක් ඒක. ඒක මේන්ටේන් කරා. ඒ කැපවීම තුළින් කර යුතු කාර්යයක් එයයි වැදගත් දේ. නලින් දැන් මේ අලුත සින්දු කියන තරුණ දරුවෝ ගිය වෙලාවල් වල ඔක්කේ බොහෝ සින්දු කියන්න අවස්ථාව දුන්නා. ඒක හරි පුදුම ගුණයක් නේ. කොහොමද නිර්ලෝභී වුණේ ඔය තරම්? සුන්ලෑ කියපු එක දෙයක් තමයි සින්දුවක් පෙට්ටගමේ දාලා තියාගත්තොතින් ඒක ආයේ සමාජගත වෙන්නේ නැහැ. මේක පරපුරෙන් පරපුරට අතින් අතට ගීතය ගියොත් ඒ ගීතය සදාකල්හිම සමාජය තුළ ජීවත් වෙනවා. මම හිතනවා මේ ප්‍රතිපත්තිය සුන්ලයා ලස්සනට අනුගමනය කරා. නවකයින්ට ආරාධනා කරා ඔහුගේ ගීත ගයන්න අරගෙන ගයන්න. හැබැයි ඒකත් නිකන් නෙවෙයි. ඒක ලස්සනට ඒ කතෘ භාගය අයින් කරා යා. ලොකු ගානකුත් නෙවෙයි. තව කෙනෙක්ට ගන්න පුළුවන් විදියට ඒකෙන් ඒ කතෘ භාගය යන්න උන අයට ලස්සනට අයින් කරලා ඒ පිළිවෙලට එක දුන්නා. ඉතින් මම හිතනවා මම එක කියන්නේ සුනිල් අයියා මේවා මේ ශාස්ත්‍රයේ කර්මාන්තයක් විදියට ඒව හැඩගැහෙන්න පෙර එයා මනසින් හිතලා කරපු දේවල් හරිම විශ්මජනකයි. නලින් අවසාන වශයෙන් අපේ සුනිල් පෙරේරා වගේ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් අපෙන් කොවිඩ් නිසා ඉවත්ව යන මොහොතේ මම ඔබෙන් අහන්න කැමතියි. සුනිල් තමන්ගේ සින්දුවේ කියනවා අපි ආයේ හමු වෙන තැන ලබන සැරේ කොහෙද ඔබ ඔහුව හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. මම අද ඊයේ උදේ කාරණා උදේ 3 මාට විතර මට මේ පණිවිඩය ආවේ. ඉවල ඉඳලා නිදි නැහැ. මගේ හිත කෑ ගහනවා අඬන්න මේ ඔක්කොම කකියනවා වේදනාවට මේ නිවුස් එක අහලා. පස්සේ මම වේදනාව තුනී කරගත්තේ සුනිලා වෙනුවෙන් සින්දුවක් ලිව්වා. ඒකට තාලයක් දාලා මම ඒ දුක නැති කරගත්තේ සින්දුවේ මම අන්තිමට ලිව්වේ. ආයේ අපි හමු වෙන්න ඕනේ ස්වර්ගයේදී කියන එක. නලින් බෙහෙවින්ම ස්තුතියි මේ සංවාදයට එක්ුණාට. අවසන් කරන්න පෙර මම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන නරඹන හැමෝගෙම සුනිල් අයියාගේ මේ මරණයම අපිට හේතුපාදක කරගන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න ඔබ අම්මලා තාත්තලා නංගිලා මල්ලා දූලා පුතාලා තරුණ තරුණියෝ වැඳලා ඉල්ලන්නේ මේ එන්නත අරගන්න මේ කොවිඩ් එක කියන දේ සමහර අයගේ මතිමතාන්තර ඇති. ආගම් නිසා එන්නත ගන්න නැති අය. සමහර අයගේ විවිධ මත තියෙනවා නෑ. අපි ඒවා කිසි දෙයක් අත ගන්නෑ නෑ. මම කියන්නේ මේ සියල්ලට එකම විසඳුම මේ එන්නත. කරුණා කරලා එළවගෙන ගිහිල්ලා වැටෙන් පැනලා හරි කමක් නෑ මේක ගහගන්න. තමන්ගේ ජීවිතය ආදරය කරන සුනිල් අයියාගේ ජීවිතයට ආදරය කරන ඔබගෙන් මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔහුට ගෞරවයක් පිණිසවත්. මම මේ මොහොතේ මේක සිහිපත් කරන්නේ කොවිඩ් ඉතා භයානක නිසා. අපි සුනිල් පෙරේරා පිළිබඳ මතකය නැවත වරක් අලුත් කරගමු වැඩසටහනේ අවසානයේ පෙර.